හොඳයි සාදුනාදයක් පවත්වමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කිම්පනායස්මතෝ ආදීනවං දිස්වා රූපේ චන්දරාග විනයක්කායි සත්තා වේදනාය චන්දරාග විනයක්කායි සත්තා සංඥාය චන්දරාග විනයක්කායි සත්තා සංකාරේසු චන්දරාග විනයක්කායි සත්තා විඤ්ඤාණේ චන්දරාග විනයක්කායි සත්තා එවං පුට්ඨා තුම්මේ ආවුසු එවං ව්‍යාකරේයාත රූපේගෝ ආවුසෝ අවිගත රාගස්ස අවිගත චන්දස්ස අවිගත පේමස්ස අවිගත පිපාසස්ස අවිගත පරිලාහස්ස අවිගත තණ්හස්ස විපරිණාම මඤ්ඤත භාවා uppajjanti සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාති. පූජනීය වන්දනීය ලෙච්වර්ත් බෞද්ධ විහාරාධිපති අපේ විමල පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු බණාසන ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ගුණපුරණ කාරුණික පින්වත්නි, ලන්ඩනයේ වාසය කරන පින් ඇති හැම දෙනාටම පමණක් නොව ලොව පුරා වාසය කරන සදැහැති බොහෝ පිරිසකට මේ උතුම් අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේගේ ගුණාවර්ජනය කරමින් සිද්ධ කරන පින්කම් මාලාවේදී ධර්ම ශ්‍රවණය කිරීමේ අවස්ථාව සලසාලමින්
ලෙච්චත් බෞද්ධ විහාරස්ථානයෙහි දායක සභාවේ කටයුතු කරන අපේ ඉතයිසි ශ්‍රීකාන්ත ඩයස් දොස්තර මහත්මාණන් චාන්දනී නෝනා මහත්මියගේ බැතිබර දායකත්වයෙන් ඒ දෙපාර්ශ්වයේ ආදරණීය මව්පියවරුන්ට ශ්‍රීකාන්ත මහත්මයාගේ සොහොයුරාණන් ඇතුළු කුල පරම්පරාගතව මිය පරලෝ ගිය ඥාති හිතයිසීන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අදහසත් දියණියන් පුතුළුවන් ඇතුළු පවුලේ හැමට ආශිර්වාද ලැබමින් ඒ පවුලේ හැම දෙනාටත් බණ අහන හැම දෙනාටමත් මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයම සැලසේවා යන උදාරතර අදහසත් කොරෝනා රෝගයෙන් ඒ වසංගත රෝගයෙන් පීඩා විඳින හැම දෙනාටම නිදුක් නිරෝගී බව සුවපත් භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ලෝවාසී හැම දෙනාගේම ජීවිත සුරක්ෂිත වේවා. ඒ වසංගත රෝගය ලොවින් දුරු වී හැම දෙනාටම හැම සැපතක් ශාන්තියක් යහපතක්ම වේවා කියන මෛත්‍රී පූර්වක අදහස් හිතේ ජනිත කරගෙන මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. ඒ හැම දෙනාගේම ලෞකික වූත් ලෝකෝත්තර වූත් හැම ප්‍රාර්ථනාවක්ම වහවහා එලෙසින්ම සමෘද්ධිමත් වේවා කියන ආශිංසනයෙන් යුක්තව මේ ස්වල්ප වේලාවට නියමිත ධර්ම දේශනාව ආරම්භ කරන්නට අපි සූදානම් වෙනවා. අද අපි මේ දේශනාව සඳහා සංයුත්ත නිකායේ කන්ද සංයුත්තයේ නකුල පිටු අග්ගයේ එන දේවදහස් සූත්‍රය මාතෘකා වශයෙන් තබා ගත්තා. ඒ සමස්ත දේශනාවම එකිනෙක විවරණය කරන්නට තරම් නොහැකි වුණත් මේ වේලාව තුල යම් අදහසක් අර්ථයක් බණාසන හැම දෙනා තුලම ජනිත කරවන්නට අපි අදහස් කරනවා, බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ සූත්‍ර දේශනාව ශාසනය හඳුනා ගැනීම පිණිස, ශාසනය හඳුන්වා දීමට, ධර්ම ප්‍රචාරය සඳහා පිවිසෙන ගිහි පැවිදි හැම දෙනාටම නිවැරදිව බුදුරජාණන් වහන්සේ පිළිබඳව, උන්වහන්සේ වදාළ දහම පිළිබඳව පැහැදිලි කරලා දෙන්නට තියෙන ඊ타ත්ම ගුරු තනතුරෙහි තබාගත යුතු තරමේ ආදර්ශමත් ඉගැන්වීම් සහිත උතුම් දේශනාවක් බව අපි පළමු කොට සිහි තබාගත යුතු වෙනවා. මගේ ශාන්තිනායක තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ එවකට වැඩ සිටියේ ශාක්‍ය ජනපදයේ. ශාක්‍ය ජනපදයේ
දෙව්දහනම් වූ නියම් ගම්හි වැඩවාසය කරන අවස්ථාවක බොහෝ භික්ෂු පිරිස් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ආයාචනයක් කළා. ස්වාමීනි අපි කැමතියි බටහිර දිසාවට වැඩම කරන්නට. ඒ පච්චිම දිසාභාගෙහි වාසය කරන්නට අපි කැමතියි. එතකොට මේ ශාක්‍ය ජනපදයෙන් බටහිර ඉසව්ව තථාගතයන් වහන්සේ වැඩම නොකළ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා හෝ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා හෝ වෙනත් කිසිදු භික්ෂූන් වහන්සේ නමක් මීට පෙර වැඩම නොකළ ඉසව්වා. එනිසා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන්ට ඒ ගමන සඳහා අවසර නොදී මහණනි සරියුත් තෙරුන් වහන්සේ යම් තැනකද සරියුත් තෙරුන්ගෙන් විමසලා මේ ගමන පිටත් වෙන්න. සරියුත් තෙරුන් වහන්සේ නුඹලාට බොහොම හිතයිසී. එනිසා උන්වහන්සේ මුණ ගැහෙන්න කියලා අවවාද අනුශාසනා කළා. ඒ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා උන්වහන්සේගෙන් අවසරගෙන ආසන්නයේ තුවරලා වනයේහි වැඩ සිටිය සරියුත් මාහිමියන් වෙතට ඇවිල්ලා උන්වහන්සේලා ප්‍රකාශ කළා ස්වාමීනි අපි පච්චිම දිසා භාගයට යන්නට එහි වැඩ වාසය කරන්නට කැමැති බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලබා ගන්නට ගියා. එහිදී උන්වහන්සේ ඔබ වහන්සේගෙන් කරුණු විමසලා ඔබ වහන්සේගෙන් කරුණු කාරණා අසාගෙන ඒ ගමන පිටත් වෙන්නට අපට අනුශාසනා කළා උන්වහන්සේ. එහිදී සරියුත් මාහිමියන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලා සමග තොරතුරු කතා බහ කරලා උන්වහන්සේ සිහිපත් කළා ඇවැත්නි මේ ඉසව්ව පච්චිම දිසා භාගය තථාගතයන් වහන්සේ හෝ වෙනත් කිසිදු භික්ෂූන් වහන්සේ නමක් මීට පෙර වැඩම නොකළ ඉසව්වක්. එවත්නි නුඹලා ඒ බඳු ඉසව්වකට වැඩම කළාම ඒ ඉසව්වේ වාසය කරනවා ව්‍යක්ත විශාරද ශාස්ත්‍රීය පඬිවරු, බ්‍රාහ්මණ පඬිවරු, ගෘහපති පඬිවරු, ශ්‍රමණ පඬිවරු. ඒ පඬිවරු ඇවිල්ලා නුඹලගෙන් ප්‍රශ්න කරනවා. එහෙම ප්‍රශ්න කළොත් ශාස්ත්‍රූන් වහන්සේට අගෞරවයක් නොවෙන්නට, ධර්මයට අනුධර්මයක් වන්නට, යම් කලයක වාදයේ පිණිස කලහ විග්‍රහ පිණිස නොයෙදෙන්නට, අනුධර්මයක් ඔවුන්ට කියලා දෙන්න නුඹලා දක්ෂද කියලා ඒ ගැන කාරණා හිතලා විමසලා තියෙනවද කියලා සරියුත් හාමුදුරුවෝ විමසුවා. උන්වහන්සේලා පිළිතුරු දෙනවානේ ස්වාමීනි මේ අදහස ඔබ වහන්සේටම වැටහේවා. අපි දුර ඈතක හිටියත් ඔබ වහන්සේව සොයාගෙන එනවා මේ අදහස ඉගෙන ගන්න. අපට අනුකම්පා කරලා ඒ පිළිවෙල
කියා දෙන්න පැහැදිලි කරලා දෙන්න කියන ආයාචනය සිද්ධ කළා. එහිදී සරියුත් හාමුදුරුවෝ වදාලා ශාස්ත්‍රීය පඬිවරු, බ්‍රාහ්මණ පඬිවරු, ගෘහපති පඬිවරු, ශ්‍රමණ පඬිවරු නුඹලා මේ ප්‍රදේශයට ගියාම විමසාවි නුඹලා කවුද? නුඹලාගේ ශාස්ත්‍රූවරයන් වහන්සේ කවුද? උන්වහන්සේ කිනම් දහමක්ද පනවන්නේ කියලා ප්‍රශ්න කරයි. එහෙම ප්‍රශ්න කළොත් ඔවුන්ට ප්‍රතිඋත්තර දෙන්න අපේ ශාස්ත්‍රූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ චන්දරාග විනයක්ඛායි සත්තා උන්වහන්සේ මේ ලෝකයට දේශනා කරන්නේ මේ ලෝකයට පනවන්නේ චන්දරාග ප්‍රහාණයයි. උන්වහන්සේගේ සමස්ත දේශනාවම මුළු ඉගැන්වීමම ඒ සඳහායි. එසේ ප්‍රකාශ කර කල්හි ඒ පඬිවරු නැවතත් ප්‍රශ්න කරાવી. කිම්පනායස්මතෝ ආදීනවං දිස්වා රූපේ චන්දරාග විනයක්ඛායි සත්තා කිනම් ආදීනවයක් දැකලද කිනම් දෝෂයක් දැකලද ඔය රූපේ චන්දරාගේ පනවන්නේ වේදනාවේ චන්දරාගේ පනවන්නේ සංඥාවේ චන්දරාගේ පනවන්නේ සංඛාරේ චන්දරාගේ පනවන්නේ විඥානයේ චන්දරාගේ පනවන්නේ. එතකොට ඔබේ ශාස්ත්‍රූන් වහන්සේ රූපේහි වේදනාවෙහි සංඥාවෙහි සංකාරෙහි විඥානයෙහි චන්දරාග ප්‍රහාණය පනවනව නම් ඒ බඳු පැනවීමක් කරන්නේ කිනම් ආදීනවයක් දැකලද කිනම් දෝෂයක් දැකලද කියලා ඔවුන් විමසාවි. එහෙම විමසුවොත් එවං පුට්ඨාවුසෝ එවං ව්‍යාකරයාත එහෙම විමසුවොත් මේ විදිහෙන් ඔවුන්ට පිළිතුරු දෙන්න රූපේකෝ ආවුසෝ අවිගත රාගස්ස අවිගත ඡන්දස්ස අවිගත පේමස්ස අවිගත පිපාසස්ස අවිගත පරිලාහස්ස අවිගත තණ්හස්ස විපරිණාම මඤ්ඤත භාවා uppajjanti ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. එවත්නි මේ රූපයෙහි වේදනාවෙහි සංඥාවෙහි සංකාරෙහි විඥානයෙහි පහ වූ රාග ඇත්තේද පහ නොවූ රාග ඇත්තේද පහ නොවූ ඡන්දය ඇත්තේද පහ නොවූ ප්‍රේමය ඇත්තේද පහ නොවූ පිපාසය ඇත්තේද පහ නොවූ පරිදාහය ඇත්තේද පහ නොවූ තෘෂ්ණාව ඇත්තේද එකල්හි මේ රූපය විපරිණාමයට අන්‍ය ස්වභාවයට පත්වෙන කල්හි ඒකාන්තයෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගන්නවා. මෙන්න මේ ආදීනවය දැකලයි බුදුහාමුදුරුවෝ මේ චන්දරාගේ පනවන්නේ.
එවිට ඔවුන් නැවතත් විමසාවි කිනම් ආනිසංසයක් දැකලද කිනම් ආනිසංසයක් දැකලද මේ රූපාදී ස්කන්ධයන්හි චන්දරාගේ පනවන්නේ. එසේ විමසූ කල්හි මෙසේ පිළිතුරු දෙන්න. විගතරාග රූපේකෝ ආවුසෝ විගතරාගස්ස විගත චන්දස්ස විගත පේමස්ස විගත පිපාසස්ස විගත පරිලාහස්ස විගත තණ්හස්ස මඤ්ඤ විපරිණාම මඤ්ඤත භාවා න උප්පජ්ජಂತಿ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. මේ රූපාදී ස්කන්ධයන්හි රාගේ පහව ගොස් නම් රාගේ පහව ගොස් නම් ඡන්දය පහව ගොස් නම් ප්‍රේමය පහව ගොස් නම් පිපාසය පහවී ගොස් නම් පරිලාහය පහවී ගොස් නම් තෘෂ්ණාව පහව ගොස් නම් මේ රූපාදී ස්කන්ධයන් විපරිණාම අන්‍ය ස්වභාවයට පත් වුණාට න උප්පජ්ජಂತಿ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. එවිට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යෝ හටගන්නේ නෑ. මෙන්න මේ ආනිසංසය දැකලයි චන්දරාග ප්‍රහාණය බුදුරජාණන් වහන්සේ පනවන්නේ. මෙසේ වදාළ උන්වහන්සේ තව දුරටත් මේ භික්ෂූන් වහන්සේලාට කියා දෙනවා. කාය දුස්චරිතයෙන් වාග් දුස්චරිතයෙන් මනෝ දුස්චරිතයෙන් යුක්ත දස අකුසලයේ උපයා වාසය කරන කෙනෙකුට මෙලවින් දාහ දැවිලි නැතුව සුවසේ දිවි ගෙවන්නට පුළුවන් නම් පරලොවත් සුගති ස්වර්ග සංඛ්‍යාත සැපයට පැමිණෙන්න පුළුවන් නම් අපේ ශාස්ත්‍රූන් වහන්සේ කවදාවත් අකුසලය කරන්න එපා කියලා පනවන්නේ නෑ. කාය දුස්චරිතයෙන් වාග් දුස්චරිතයෙන් මනෝ දුස්චරිතයෙන් දස අකුසලයෙන් යුක්තව වාසය කරන කෙනෙකුට මෙලවත් දාහ දැවිලි පීඩාකාරී ජීවිතයක් නම් ගෙවන්න වෙන්නේ. පරලොවත් අතිශයින් දුක්ඛදායක සතර අපායාදී දුගතිය නම් හිමි වෙන්නේ. මෙන්න මේ නිසයි බුදුරජාණන් වහන්සේ අකුසලයෙන් මිදෙන්න අකුසලයෙන් වෙන් වෙන්න කියලා වදාරන්නේ. එවැගේම ඇවැත්නි දස කුසලෙහි ජීවිතය පිහිටුවා කුසල් වඩමින් ගෙවෙන ජීවිතයකට මෙලවින්ම දාහ දැවිලි සහිත පීඩා සහිත ජීවිතයක් ගෙවන්න වෙනවා නම් පරලොවත් දුගතිය හිමි වෙනවා නම් කවදාවත් ශාස්ත්‍රූන් වහන්සේ කුසල් වඩන්න කියලා පනවන්නේ නෑ. උන්වහන්සේ කුසලයේ වඩන්න කියලා අනුශාසනා කළේ කුසලයේ වඩන කෙනාට මෙලවින්ම දාහ දැවිලි නැති සුවපත් වූ ජීවිත ගෙවන්නට ලැබෙනවා වගේම මරණින් මත්තේ සුගති සැපතට හිමිකම් කියන්නට පුළුවන්කම නිසා උන්වහන්සේ කුසලයේ පනවනවා. මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේ ලෝකයට දේශනා කරන ධර්ම ප්‍රතිපදාව පිළිබඳව
නවක පිරිසකට හඳුන්වා දෙන හැටි අග්‍රශ්‍රාවක වූ සැරියුත් මාහිමියන් වහන්සේ එදා ඒ භික්ෂූන් වහන්සේලාට කියා දුන් ආකාරය මේ සූත්‍රයේන අර්ථය මතු කරගත්තොත් අපි කාටත් මේ ශාසනය යනු කුමක්දැයි හඳුනාගෙන දුක් විඳින ලෝකයට අපි කියාදිය යුත්තේ කුමක්ද කියන එකත් අපි හැමෝටම තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ අනුකම්පාවෙන් කළ දේශනාව උනේ චන්දරාග ප්‍රහාණය සඳහායි. ඔබට මතක පුරුදු හැටියට මතක් කළොත් තෘෂ්ණා ක්ෂය කිරීම සඳහායි. තණ්හක්ඛයෝ නිරෝධෝ තෘෂ්ණා ක්ෂය කළ තැන නිරෝධයයි කියලා අපේ කටට පුරුදුයි. පුරුදු ධර්ම පාඨ කුමකද ඒ චන්දරාගයේ තෘෂ්ණාව දුරු කළ යුත්තේ? මේ රූපාදී ස්කන්ධයන්හි තෘෂ්ණාව දුරු කරගන්නේ කොහොමද කියන අදහස කෙනෙක් විමසනවා නම් ඒ දුරු කර ගැනීමට මත්තෙන් අපි මේ රූපාදී ස්කන්ධයන්ට තණ්හාවෙන් බැඳිලා ඉන්නේ කොහොමද? තණ්හාවෙන් බැඳුනේ කොහොමද කියලා හොයලා බලාපු කෙනෙකුටමයි ඒ අවුල ලියා ගන්නත් පුළුවන් වෙන්නේ. අපි දන්නවා බොහෝ දෙනෙක් මේ රූපාදී ස්කන්ධයන් පිළිබඳව උපාදානස්කන්ධයන් පිළිබඳව අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් බැලිය යුතුයි කියලා ඉගැන්වීම් කරනවා. ඒ අනුව බොහෝ දෙනා මේ රූපාදී උපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් කෙසේ හෝ බලන්නටත් උත්සාහවත් වෙනවා. එහෙත් මේ ශාසනය තුල කොහොම හෝ මේ රූපාදී ස්කන්ධයන් පිළිබඳව අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් බැලුවා කියලා මේ දුකෙන් නිදහස් වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒක මේ ශාසනයටම සීමා වෙච්ච මේ ශාසනික ඉගැන්වීම කුමක්දයි හඳුනාගත යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ චතුපරිවට්ඨ දේශනාව අනුව සිහි කරලා බැලුවොත් උන්වහන්සේ වදාරනවා මම යම්තාක් මේ පංච උපාදානස්කන්ධය චතුපරිවට්ඨං නාභඤ්ඤාසින් සතර ආකාරයකින් අවබෝධ නොකලේද ඒතාක් මම දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයේ තුල සම්බුදු බව ප්‍රකාශ කළේ නෑ. අතාහම් භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය. දෙවිමිනිසුන් සහිත බඹුන් සහිත මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකය තුල යම් දවසක මම සම්මා සම්බුද්ධත්වය ප්‍රකාශ කළා නම් ඒ මම ඒ ප්‍රකාශය කළේ
ඉමේ පංච උපාදානස්කන්ධේ චතුපරිවත්තං අබ්බඤ්ඤාසින් සතර ආකාරයකින් මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරගෙන මොකක්ද මේ චතුපරිවට්ඨය සතර ආකාරය කියලා උන්වහන්සේ සංයුත්ත නිකායේදී පැහැදිලි කරනවා. රූපං අබ්බඤ්ඤාසින් රූප සමුදයං අබ්බඤ්ඤාසින් රූප නිරෝධං අබ්බඤ්ඤාසින් රූප නිරෝධගාමිනී පටිපදං අබ්බඤ්ඤාසින් මේ විදිහෙන් මේ ස්කන්ධ පහ පිළිබඳවම වෙන්වෙන්ව දක්වනවා. දක්වලා උන්වහන්සේ වදාරනවා මගේ ශාසනයේ යමෙක් රූපං අභිඤ්ඤාය රූප සමුදයං අභිඤ්ඤාය රූප නිරෝධං අභිඤ්ඤාය රූප නිරෝධගාමිනී පටිපදං අභිඤ්ඤාය තස්ස රූපේ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා තේ සුපටිපන්නා යේ සුපටිපන්නා තේ ඉමස්මින් ධම්ම විනේ ගහදන්ති. රූපය දැන රූප සමුදය දැන රූප නිරෝධය දැන රූප නිරෝධ කරන පිළිවෙත දැන. එතකොට పూర్ව කොන්දේසියක් පැනෙවුවා. මෙන්න මේ සතර නුවණින් තොරව ඕන කෙනෙකුට ලෝකේ රූපේ කලකිරීම පිණිස විරාගයේ පිණිස රූපාදී ස්කන්ධයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් බලන්න පුළුවන්. හැබැයි ඒක සුපටිපන්න ප්‍රතිපදාව වෙන්නේ නැහැ. මේ ශාසනයේ පිහිටා සිටීම වෙන්නේ නැහැ. බුදුවරු ලෝකේ පහළ නොවුණු කල්හි මේ නාම රූප ධර්මතාවයන් පිළිබඳව වඩන විදර්ශනාවන් තියෙනවා. එහෙම නොවුනනම් අසඤ්ඤතලේ අරූපී බඹලොව උපදින්නට පුළුවන් කමක් නැහැ. යම් කෙනෙකු රූපේ ආදීනව දැකලා දෝෂය අනතුර දැකලා එහි භයානක බව හඳුනගෙන රූපේ කලකිරීම පිණිස විරාගයේ පිණිස අනිත්‍ය ආදී වශයෙන් විදසුන් වඩපු නිසා තමයි රූපයෙන් මිදිලා අරූපී බඹලොව උපදින්නේ. ඒ වගේම තවත් කෙනෙක් නාම ධර්මයන්ගේ ආදීනවය දෝෂය දැකලා නාම ධර්මයන්ගේ කලකිරීම පිණිස විරාගයේ පිණිස විදසුන් වැඩීමේ ප්‍රතිඵලයක් තමයි නාම ධර්මයන්ගෙන් තොර වෙච්ච සිතක් සිතුවිලි නැති අසඤ්ඤ තලයක උපදින්නට ඉඩකඩ සැලසුනේ. එතනදී එක පැත්තක ඉඳගෙන අනිත් පැත්ත අනාත්ම වශයෙන් බලලා තියෙනවා, අනිත්‍ය වශයෙන් බලලා තියෙනවා. එහෙම වුණොත් ඒක මේ ශාසනයේ නෙවෙයි. මගේ බුදුරජාණන් වහන්සේ වදාරනව සබ්භාසව සූත්‍රයේදීත් අත්තනාව අනත්තානං සංජානාමීති වාස්ස සත්‍යතෝ තේ තතෝ දිට්ඨි උප්පජ්ජති ආත්මව සිට අනාත්මය දකිමි යන ඒකාන්තයෙන් සත්‍ය වශයෙන් නිත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් දෘෂ්ටියක් උපදිනේ වෙයි. අර పూర్ව කොන්දේසියක් හැටියට පනවපු සතර නුවණින් තොරව සතර දැනුමින් තොරව කවුරුන් හෝ විදසුන් වඩනවා නම් ඒ මේ දෘෂ්ටිගතයකට වැටෙනවා මිස ස්කන්ධ දුකින් නිදහස් වෙලා පරම ශාන්ත සුවයට යන්නට ඉඩක් ලැබෙන්නට විදිහක් නැහැ. ඒ බවයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළින් අවධාරණය කළේ. සරියුත් හාමුදුරුවෝ අර
අලුත් ඉසව්වකට යන භික්ෂූන් වහන්සේලාට මේ අර්ථයයි එදා පැහැදිලි කරලා දෙන්නට ඇත්තේ. එනිසා අපි ඒ අර්ථය මතුවන ආකාරයෙන් රූපය රූප සමුදය රූප නිරෝධය නිරෝධ කරන පිළිවෙත පිළිබඳව ඒ සතර දැනුම නුවණ අවබෝධය වැඩෙන ආකාරයෙන් බලන්න පුළුවන් වුණොත් අපටත් පුළුවන් වේවි රූපේ චන්දරාගය ප්‍රහාණය කරගන්න. වේදනාවෙහි චන්දරාගය ප්‍රහාණය කරගන්න. සංඥාවෙහි චන්දරාගය ප්‍රහාණය කරගන්න. සංඛාරයෙහි චන්දරාගය ප්‍රහාණය කරගන්න. විඥානයේ චන්දරාගය ප්‍රහාණය කරගන්න. ඇයි මේ රූපාදී ස්කන්ධයන්හි චන්දරාගය ප්‍රහාණය කළ යුත්තේ අපි? මේ චන්දරාගය ප්‍රහාණය නොවුනොත් ඒ තාක්කල් මේ රූපාදී ස්කන්ධයන් විපරිණාමයට අන්‍ය ස්වභාවයට පත්වෙනකොට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ට පත්වෙන එක නවත්වන්න වළක්වන්න පුළුවන් කමක් නේ. ඔබ අකමැති නම් දුකට ඒ අකමැති දුකෙන් මිදෙන්න වෙන ක්‍රමයක් නෑ. ඒ අකමැති දුකෙන් මිදෙන්න නම් ඔබට මේ රූපාදී ස්කන්ධයන් පිළිබඳව තියෙන රාගය, ඡන්දය, ප්‍රේමය, පිපාසය, පරිදාහය, තෘෂ්ණාව වශයෙන් කියවෙන චන්දරාගය ප්‍රහාණය කරගත යුතු වෙනවා. මේ චන්දරාග ප්‍රහාණය වෙන්නට නම් අපි මෙහි ඇති තතු හඳුනාගත යුතු වෙනවා. අපි අතීතයේ පුංචි නිදර්ශනයක් පෙන්නලා තියෙනවා. නැවතත් ඒ අදහස මතු කළොත් ගිනියම් වෙලා රතු පාටට දිලිසෙන යකඩයක් හරිම ලස්සනයි. ඒ ලස්සන දිලිසෙන දේ දකින දනගා යන බඩගා යන පුංචි ලදරුවෙක් ඒ ආසන්නයට සමීප වෙලා ඒ ලස්සන දේට අත තියුවොත් කුමක් වේවිද? පිච්චෙනවා. පිච්චුනොත් කුමක් වේවිද? රිදෙනවා. රිදෙනකොට කුමක්ද කරන්නේ? හඬා වැළපෙනවා. දැන් දරුවා හඬා වැළපෙන්නේ ඇයි? රිදෙන නිසා. රිදුනේ ඇයි? පිච්චුණු නිසා. පිච්චුනේ ඇයි? අල්ලපු නිසා. දරුවා මේකට අත තියුවේ මේ අමිහිරි අත්දැකීම විඳින්නද? මේක අල්ලුවාම මේ වගේ අමිහිරි අත්දැකීමක් ලැබෙයි කියන හැඟීමකින්ද? නෑ, දරුවා ඒකට අත තියුවේ ඒ ලස්සන සුන්දර දිලිසෙන වස්තුවක් යන හැඟීමෙන්. ප්‍රියමනාප සොඳුරු දෙයක් ඇල්ලුවේ. හැබැයි එහෙම පෙනුනට ඒක සොඳුරු උනේ නෑ. ඊ타ත්ම භයානක රළු පහසක් වුණා. දැන් මෙතනදී දරුවාට ලස්සනට පෙනුණා. හැබැයි පෙනුණු තැන අතිශයින් භයානක බිහිසුණු ලංගුණොත් දවන තවන පුළුස්සන දුක වේදනාව ඇති කරන්නට සමර්ථ රළු පහසක්. ඒ ඇත්ත නොදන්නා කමිනුයි
ඒ ඇත්ත නොදන්නාකම යෙදුණු තැන ඒ රළු පහස සොඳුරු පහසක් හැටියට දරුවට පෙනුනේ. ඒ නිසායි දරුවා අත තිබ්බේ. එතකොට යම්තාක් ඔය රළු පහසක් ඇති තැන සොඳුරුසේ දකින්නතා කල් කිසිවෙකුට මිදෙන්න බෑ. අත තියෙන වාරේ පිච්චෙනවා. යම් කෙනෙකුට මේකෙන් මිදෙන්න නම් දුරස් වෙන්න නම් මේ ලස්සනට පෙනෙද්දිම ලස්සනට පේන තැන තියෙන්නේ මෙන්න මේ බඳු විෂම ධර්මතාවයක් කියන අවබෝධය නුවණ ඕන කරනවා. එනිසයි මේ ශාසනයේ ප්‍රඥාවට මුල් තැන එන්නේ. එනිසයි මේ ශාසනයේ මුලට සම්මා දිට්ඨිය පනවන්නේ. ඒ ඇත්ත දන්නවනම් ඒ ඇත්ත දකින කෙනා ලස්සනසේ සුන්දරසේ පෙනුනත් එකට අත තියන්න යන්නේ නැහැ. අත තියන්න නොගියොත් පිච්චෙන්නේ නැහැ. පිච්චුනේ නැත්තම් රිදෙන්නෙත් නැහැ. රිදුනේ නැත්තම් හඬා වැළපෙන්න වෙන්නෙත් නැහැ. දුකෙන් නිදහස් වෙනවා. ඔබත් මමත් මෙන්න මේ ලෝකය තුල ගිනියම් වෙච්ච රළු පහසක් වැනි යකඩයක් බඳු මේ රූපාදී ස්කන්ධයන්හි ඇත්ත ඇති සැටියෙන් නොදන්න නොදකින බව නිසා මම මගේ ආත්මය යනුවෙන් දැඩිව ග්‍රහණය කරගෙන තියෙනවා. දැඩිව ග්‍රහණය කළ තරමට පිච්චෙන ප්‍රමාණය වැඩි. දැනෙන දුක වැඩි. අතෑරිය තරමට ඒ දැනෙන වේදනාව අවම වෙනවා. අපි උදාහරණයක් හැටියට ගතහොත් මේ කාලේ හැම ස්පිරිතාලයක්ම රෝගීන්ගෙන් පිරීලා. රෝහලේ හැම වාට්ටුවකම ඉන්නේ ලෙඩ්ඩු. ඔබ ඒ රෝහලට ගියොත් ඒ හැම වාට්ටුවකම රෝගීන් හිටියත් ඔබ ඒ සියල්ල පසු කරගෙන එක වාට්ටුවකට ඇතුළු වෙනවා. හැම ඇඳකම ඉන්නේ රෝගීන්. ඒ හැම රෝගීන්ම පසු කරගෙන ගිහිල්ලා ඔබ එක ඇඳක් ළඟ නතර වෙනවා. නතර වෙලා ඒ ඇඳේ ඉන්න ලෙඩා දිහා බලාගෙන දුකටපත් වෙනවා. කනගාටු වෙනවා, දුක් වෙනවා. බලන්න මොහොතක් එහා ඇඳේ ඉන්නේ ඊටත් වඩා දරුණු රෝගියෙක්. මරණයේ දොරකොඩට ආපු කෙනෙක්. හැබැයි ඒ ව්‍යාධිය, ඒ රෝගය ඔබට දුකක් ඇති කරලා නැහැ. මේ රෝගය ඔබට දුකක් ඇති කරලා. හැම ඇඳකම ඉන්නේ රෝගීන්. ඒ අය කවුරුවත් ඔබව ඔබේ දෙනෙතට කඳුළු මතු කළේ නැහැ. මේ ඇඳේ ඉන්න ලෙඩා ඔබේ දෙනෙතට කඳුළු මතු කළා නම් බලන්න මොහොතක් රෝගය නිසාද ව්‍යාධිය නිසාද ඔබට දුක ආවේ කියලා. එහෙනම් ඔය හැම ඇඳක් ළඟම නතර වෙලා ඔබට හඬන්න වෙනවා. මේ ඇඳ ළඟ විතරක් හඬන්න උනේ රෝගය නිසා නෙමෙයි. රෝගියා මගේ කියලා වැළඳගෙන ඇති නිසා. තෘෂ්ණාවෙන්, චන්දරාගයෙන්, ස්නේහයෙන්, ප්‍රේමයෙන් අයිති කරගෙන ඇති නිසා. ඔබට මට කවදා හරි දුකක් කඳුලක් ආවනම් මේ රූපාදී ස්කන්ධයන්ගේ විපරිණාමය නිසා නෙමෙයි. ඒ වෙනසට විපරිණාමයට පත්වෙන
රූපාදී ස්කන්ධයන් ඇත්ත නොදැන ඡන්ද රාගයෙන් ග්‍රහණය කරගත්ත නිසායි වැළඳගත්ත නිසායි හඬන්න උනේ. එනිසා බුදුරජාණන් වහන්සේගේ උතුම් ඉගැන්වීම සරියුත් හාමුදුරුවෝ එදා මේ භික්ෂූන් වහන්සේලාට හොඳින් පැහැදිලි කරලා දෙන්නට ඇති. අපි ටිකක් දැන් ඉතිරි ස්වල්ප වේලාව තුල විමසලා බලමු මේ දිරන ලෙඩ වෙන මියෙන ක්ෂය වෙන වෙනස් වෙන මේ රූපාදී ස්කන්ධයන්ට අපි කොහොමද බැඳුනේ කියලා. අපි හැමෝම දන්නවා මේ කය අසුභයි අසාරයි කියලා. දුගඳයි පිළිකුල් කියලා දන්නවා. මේ කය දවසින් දවස දිරන බව, විරූපී අවලස්සන වෙන බව, නානාවිද රෝග ව්‍යාධි වැළඳෙන බව, බොහෝ දුක් සහිත බව, බහු දුක්ඛෝ බහු ආදීනවෝ, බොහෝ දුක් සහිත බව, බොහෝ ආදීනව සහිත බව දන්නවා, තේරෙනවා යම් දුරකට. මේක කොයි වෙලාවෙ කොයි මොහොතේ හෝ කොරෝනා වේවා වෙන යම් හේතුවකින් වේවා හිටි ගමන් මිය යන්න පුළුවන් කියලා දන්නවා. ඒ බව දැන දැනත් අපට මේ රූපේ අතහැර ගන්න බෑ. වේදනාවෙන් සංඥාවෙන් සංඛාරයෙන් විඥාණයෙන් උපාදානස්කන්ධයන්ගෙන් මිදෙන්න නිදහස් වෙන්න බෑ. ඕනකම තිබුණත් නිදහස් වෙන්න බෑ. හැමෝටම උවමනාව ඇති නිදහස් වෙන්න මිදෙන්න. ඒත් අතහැරලා දාන එක ලේසි නෑ. එහෙත් මේ කාරුණික බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන න්‍යාය තුල අපි හික්මුණොත් කටයුතු කළොත් අපටත් පුළුවන් වේවි චන්දරාග ප්‍රහාණය කරගන්න. අපි කොහොමද රූපයට බැඳිලා ඉන්නේ කියලා උපාදානස්කන්ධයන් වැළඳගෙන ඉන්නේ කියලා අපි විමසලා බැලුවොත් ඒක ඊ타ත්ම ප්‍රවේශමෙන් කළ යුතු ගවේෂණයක් වෙනවා. ආත්මව සිට අනාත්මය දකිමි කියන වැරදි දෘෂ්ටි ගතයකට වැටෙන්නේ නැතුව කළ යුතු ධර්ම පරිශ්‍රණයක් වෙනවා. එනිසා බොහොම නිවී හැනහිල්ලේ ප්‍රවේශමෙන් කළ යුතු පරිශ්‍රණයක් වෙනවා. අපි ටිකක් මේ වෙලාවේ හැටියට කතා කළොත් ඔබට තේරෙන විදිහෙන් යමක් කිව්වොත් ඔබ හිතාගෙන ඉන්නේ ලෝකේ රූප තියෙනවා, තියෙන රූප පේනවා කියලා. පේන රූපය ප්‍රියනම් අවිද්‍යා කැමති වෙනවා. පේන රූපය අකමැති නම් දෝමනස්ස එකට අකමැති වෙනවා. එතකොට පේන රූපේහි ප්‍රිය අප්‍රිය භාවයේ මත කැමැත්ත අකමැත්ත අවිද්‍යා දෝමනස්සේ හට ගන්නවා. එතකොට ලෝකේ පේන්න රූප තියෙනවා නම් ඒ තියෙන රූපය ඇහැට පේනකොට එක්ක කැමති වෙන්න ඕන, එක්ක අකමැති වෙන්න ඕන. ඊළඟට ඔබ හිතාගෙන ඉන්නවා ලෝකේ ශබ්ද තියෙනවා. තියෙන ශබ්දය තමයි ඇහෙන්නේ. ඒ ඇහෙන ශබ්දය මිහිරි නම් කැමති වෙනවා, අමිහිරි නම් අකමැති වෙනවා. අවිද්‍යා දෝමනස්, ලෝභ ද්වේෂ. ලෝකේ ගන්ධ තියෙනවා. ඒ තියෙන ගන්ධයෝ නාසයට දැනෙන්නේ.
දැනෙන ගන්ධය ප්‍රිය අප්‍රිය බව මත කැමැත්ත අකමැත්ත හට ගන්නවා. ලෝකේ රස තියෙනවා. තියෙන රසයි දිවට දැනෙන්නේ. දැනෙන රසය මිහිරි නම් කැමති වුණා. අමිහිරි නම් අකමැති වුණා. අවිද්‍යා දෝමනස්සයට යනවා. ලෝකයේ සුව පහස තියෙනවා කියලා හිතන් ඉන්නවා. ඒ තියෙන පහසයි කයට දැනෙන්නේ. ඒ පහස දැනෙනකොට දැනෙන පහස මෘදු නම් කැමති වුණා. පහස රළු නම් අකමැති වුණා. අවිද්‍යා දෝමනස්සයට වැටෙනවා. ලෝකයේ තියෙන අරමුණුයි දැනගන්නේ. ඒ දැනගන්න අරමුණු ලෝකේ තියෙන ඒවා. තියෙන අරමුණු දැනගන්නකොට කැමති දේ නම් අකමැති දේ නම් ඒ මත අපිට අවිද්‍යා දෝමනස්සය හටගන්න. දැන් බලන්න මේ ලෝකයේ තියෙන රූප ශබ්ද ගන්ධ රස පහස ධම්ම මේ තියෙන ඒවා නම් අපිට හම්බ වෙන්නේ අපිට කවදාවත් මේ රූපයෙන් වේදනාවෙන් සංඥාවෙන් සංඛාරයෙන් විඥාණයෙන් මිදෙන්න හම්බ වෙන්නේ නැහැ. නිදහසක් ගන්න බෑ. චන්දරාගේ ප්‍රහාණය කරන්න බෑ. ඇයි පේනකොට පේන දෙයට එක්ක කැමති වෙන්න වෙනවා එක්ක අකමැති වෙන්න වෙනවා. ඕන නම් වැඩිම දුරට එහාට ගියොත් උපේක්ෂා සහගත වෙන්න පුළුවන්. අවිද්‍යාවේ ලෝභය, ව්‍යාපාදයේදී ද්වේෂය, මධ්‍යස්ථ භවයේදී මෝහය යෙදিলা. ලෝභ දේශ මෝහයන්ගෙන් කෙලෙස් සහගත භවෙන් බන්ධනයෙන් නිදහස් වෙලා නැහැ. එහෙනම් අපි බලන්ට ඕන ඇත්තටම මේ තියෙන දේවල්ද පේන්නේ? තියෙන දේමද ඇහෙන්නේ? තියෙන දේමද දැනෙන්නේ? තියෙන දේවල්ද දැනගන්නේ? මෙන්න මේ ප්‍රශ්නය ධර්මානුකූලව විසඳාගත යුතුයි. තම තමන්ගේ අත්දැකීම් පාදක කරගෙන විමසා බැලිය යුතුයි. එතකොට ඔබට පුළුවන්කම තියෙනවා යම් අදහසක් මතු කරගන්න. චන්දරාගේ හටගන්නේ මෙතනින් නම්, බන්ධනයේ ඇතිවෙන්නේ මෙතනින් නම්, මෙතනින්මයි මේක ලිහාගෙන නිදහස් වෙන්නේ කියලත් යම් විශ්වාසයක් මේ ශාසනය තුල ගොඩනගාගෙන මේ ජීවිතය තුලින් ඒ බන්ධනයෙන් මිදෙන්න නිදහස් වෙන්න පුළුවන් කියන අදහස යන්තමින් හෝ ඒ විරාගී සංකල්පයක් නිස්සරණයට බර අදහසක් ඔබේ සිත්වල ජනිත කරගන්නට පුළුවන් වේවි. අපි විමසා බැලුවොත් පේනවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්නවා. මේ පේන, ඇහෙන, දැනෙන, දැනගන්න දේත් එක්ක තමයි අපි ලෝකයට බැඳිලා තියෙන්නේ. ලෝකයක් අපට හම්බ වෙලා තියෙන්නේ. හම්බ වෙච්ච ලෝකයක තමයි අපි ඇලිලා ගැටිලා ඉන්නේ. එනිසා අපට බුදුරජාණන් වහන්සේ විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං අවිද්‍යා දෝමනස්ස සංඛ්‍යාත ලෝකය විනේය දුරු කළ යුතුයි කියලයි සතිපට්ඨාන දේශනා කළේ. බාහිර ලෝකෙ තියෙනවා නම්, බාහිරේ රූප තියෙනවා නම් ඒ තියෙන දේ පේනකොට එක්ක කැමති වෙන්න ඕන, අකමැති වෙන්න ඕන. ඒ පේනවා කියලා හම්බ වෙන ලෝකයේ ඇතිතාක්කල් අවිද්‍යා දෝමනස්ස දෙකෙන් නිදහස් වෙන්න බෑ. නිදහස් වෙන්න නම්
ලෝකේ අතහරින්න වෙනවා. එහෙනම් අපි ලෝකයේ අතහැරෙන විදිහට බලන්න වෙනවා. අපිට බොහෝම සරල දැක්මක් තියෙන්නේ මේ පේනවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්නවා කියන කාරණාව පිළිබඳව. මේ හුඟක් දෙනෙක් හිතන්නේ මේ බාහිරේ රූප තියෙනවා. ඒ තියෙන රූපේ මේ ඇහැට පේනවා. මේ ඇහැ තියෙනවා. තියෙන නිසා බාහිරේ තියෙන රූපේ පේනවා. මේ පේනවා කියන කාරණාව ඒ තරම් සරලයි ඔබට. බාහිරේ ශබ්ද තියෙනවා. තියෙන ශබ්ද මේ කනට ඇහෙනවා. කන ඇති නිසා ශබ්ද ඇහෙනවා. ශබ්දයක් අහනවා කියන කාරණාව ඒ තරම් සරලයි. ගන්ධය තියෙනවා. තියෙන ගන්ධය නාසයට දැනෙනවා. රස තියෙනවා. තියෙන රසය දිවට දැනෙනවා. පහස තියෙනවා. තියෙන පහසයි කයට දැනෙන්නේ. මේ තරම් සරලයි මේ අදහස. හැබැයි මේ අතිශයින් ගම්භීර නුවණින්ම විමසිය යුතු තැන. සැබවින්ම බාහිරේ තියෙනවද? තියෙන දේද පේන්නේ? මේ ප්‍රශ්නය निराකරණය කරගත්තොත් අපට මේ ලෝකයේ තුල චන්දරාගයෙන් බැඳෙන්න දෙයක් හම්බ නොවන තැනකට එනවා. විනය්‍ය ලෝකේ ලෝකයෙන්ම අපි නිදහස් වෙනවා. එතකොට කියනවා ලෝකෝත්තර කියලා. ලෝකයෙන් එතරයි. ලෝකේ අතහරින තැන, ලෝකේ අතහැරෙන තැන. එනිසා පින්වතුනි, ඇහැ තිබුණට රූප දකින්න බෑ. කන තිබුණට ශබ්ද අහන්න බෑ. නාසය තිබුණට ගන්ධ දැනෙන්නේ නෑ. රස දිව තිබුණට රස දැනෙන්නේ නෑ. කය තිබුණට පහස දැනෙන්නේ නෑ. බාහිරේ රූප තිබුණට දකින්න බෑ ඇහැ නැත්තම්. ශබ්ද තිබුණට කන නැත්තම් අහන්න බෑ. ගන්ධ තිබුණත් නාසය නැත්තම් දැනෙන්නේ නෑ. රස තිබුණත් දිව නැත්තම් දැනෙන්නේ නෑ. පහස තිබුණත් කය නැත්තම් විඳින්න බෑ. ඇහැයි රූපයයි දෙකම තිබුණත් දකින්න පුළුවන්ද? කනයි ශබ්දයයි නාසයයි ගන්ධයයි දිවයි රසයයි කායයි පහසයි සියල්ල තියෙනවා. හැබැයි නිර්වින්දනය වෙලා හිතන්න මොහොතක් නිර්වින්දනය වෙච්ච මොහොතක දැන් ඔය සියල්ල ගැටෙනවා. දැන් ඔබට පේනවද, ඇහෙනවද, දැනෙනවද? ඇයි ඇහැ නැද්ද, රූප නැද්ද? කන නැද්ද, ශබ්ද නැද්ද? නාසය නැද්ද, ගන්ධ නැද්ද? දිව නැද්ද, රස නැද්ද? කය නැද්ද, පහස නැද්ද? ඒ සියල්ල තියෙනවා. එහෙනම් ඇහැ තිබුණු පමණකට පේනවනම්, කන තිබූ පමණකින් ඇහෙනවනම්, නාසය දිව තිබූ තැන පමණකින් දැනෙනවනම්, කය තිබූ පමණකින් දැනෙනවනම්, දැනෙන්න එපාය. එහෙම දැනෙන්නේ නැහැ. පේන්න නම් ඇහැ තිබිලා රූප තිබිලා විතරක් බෑ. ඒකට අදාළ විඥානයත් පහළ වෙන්න ඕන. ඇයි රූපයයි විඥානයයි චක්කු විඥානයයි ඇතොත් දකින්න පුළුවන් කියලා කෙනෙක් ඉගෙනගෙන ඇති. හැබැයි ඒක සත්‍යයට ආසන්න වෙන්න පුළුවන්. ඒක ඇත්තම නෙමෙයි. කන ශබ්දය සෝත විඥානයේ ඇතොත් අහන්න පුළුවන් කියලා. නාසය ගන්ධය ගහන විඥානයේ ඇතොත් ගඳ සුවඳ විඳින්න පුළුවන් කියලා. දිව රසය දිවහා විඥානයේ ඇතොත් රස විඳින්න පුළුවන් කියලා. කය පහස කාය විඥානයේ ඇතොත් පහස විඳින්න පුළුවන් කියලා හිතුවොත් ඒක සත්‍යයට යම් තරමක් ආසන්න වෙන්න පුළුවන්. නමුත් ඒ ඇත්ත නෙමෙයි. බුදුදහම එහෙම උගන්වන්නේ.
ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි තියෙද්දි පේනවා නම් එහෙනම් ලෝකෙට නැවත නැවත බලන්න බැරි කමක් නැහැ. හැබැයි මේ පේනවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්නවා කියන ධර්මතාවය අපි හිතනවට වඩා, හිතුවට වඩා ඊටා ගැඹුරුයි. ඒ වගේම සියුම් වෙනවා. ඇහැ රූපය චක්කු විඤ්ඤාණය තිබියදී පේනවා කියලා හිතුවොත් ඒක වැරදි කියලා කියන්නේ මෙන්න මේ හේතුව නිසා. අපි උදාහරණයක් ගනිමු. අපි රසයි, නිරසයි, ගුණයි, අගුණයි ආදී වශයෙන් කතා කරනවානේ තේක ගැන. තේක රසයි, තේක නිරසයි. දැන් අපි රසයි නිරසයි කියන්නේ තේක. දැන් ප්‍රිය වෙන්නේ අප්‍රිය වෙන්නේ තේකට. කැමති වෙන්නේ අකමැති වෙන්නේ තේකට. දැන් බලන්න තේක කියන්නේ මොකද්ද කියලා. තේකක් හම්බ වෙනවද සීනි නැතුව, තේකොළ නැතුව, උණු වතුර නැතුව? ඔන්න අර න්‍යායෙන් කතා කළොත් සීනි ඇති කල්හි, තේකොළ ඇති කල්හි, උණු වතුර ඇති කල්හි තේ හම්බ වෙයිද ඔබට? සීනි තිබුණු පමණකින්, තේකොළ තිබුණු පමණකින්, උණු වතුර තිබූ පමණකින් තේකක් හම්බ වෙයිද? රස විඳින්න තේකක් හම්බ වෙන්නේ නැහැ. තේක කියන්නේ සීනි නෙමෙයි. තේක කියන්නේ තේකොළ නෙමෙයි. තේක කියන්නේ උණු වතුර නෙමෙයි. තේක කියන්නේ සීනි වල තියෙන හේකුත් නෙමෙයි. තේකොළ වල තිබුණු දේකුත් නෙමෙයි. උණු වතුරේ තිබුණ හේකුත් නෙමෙයි. සීනි තේකොළ උණු වතුර නැතුව තේකක් හටගන්න විදිහක් නැහැ කියන ධර්මතාවයකුත් තියෙනවා. එහෙනම් අපට විඳින්න තේකක් හම්බ වුණේ කොහොමද? හම්බ වෙච්ච තැන හේතුවට මොකද්ද වෙලා තියෙන්නේ? සීනි වල ස්වභාවයෙන්ම පැවතුනා නම් නොවෙනස්ව, තේකොළ වල ස්වභාවයෙන්ම පැවතුනා නම් නොවෙනස්ව, උණු වතුරේ ස්වභාවයෙන්ම නොවෙනස්ව පැවතුනා නම් ඔබට තේකක් හම්බ වෙයිද? ඔබට තේකක් හම්බ වෙන තැන සීනි වලට මොකද වෙලා තියෙන්නේ? තේකොළ වලට මොකද වෙලා තියෙන්නේ? උණු වතුරට මොකද වෙලා තියෙන්නේ? දැන් තියෙනවද සීනි? දැන් තියෙනවද තේකොළ? දැන් තියෙනවද උණු වතුර? සීනි තේකොළ උණු වතුරට මොකද වෙලා තියෙන්නේ? සීනි වල ස්වභාවයෙන්, තේකොළ වල ස්වභාවයෙන්, උණු වතුරේ ස්වභාවය දැන් නැහැ. ඒක වෙනසටපත් වෙලා. ඒ ටික ක්ෂය වෙලා, ඒ ටික දිය වෙලා ඔබට තේකක් හම්බෙලා තියෙන්නේ. දැන් තේරෙනවද තේකක් හම්බ වෙනකොට හේතුවට මොකද්ද වෙලා තියෙන්නේ කියලා? දැන් ඔබ හිතන්නකො තේක පේනවා කියන තැනට සම කරලා සීනි තේකොළ උණු වතුරට ඇහැ රූපේ චක්කු විඤ්ඤාණය සම කරලා කන ශබ්දයේ සෝත විඤ්ඤාණය, නාසය ගන්ධේ ගාන විඤ්ඤාණය, දිව රසයේ දිවවා විඤ්ඤාණය, කය පහස කාය විඤ්ඤාණය ඒ සීනි තේකොළ උණු වතුරට සම කරලා දැකීම, ඇසීම, දැනීම, දැන ගැනීම තේකට සමකොට බලන්නකෝ. මේ ඵලය ලැබෙනකොට හේතුව පවතිනවද කියලා? හේතුව වැය වෙලයි, හේතුව ක්ෂය වෙලයි ඵලයක් අපිට හදලා තියෙන්නේ. ඒ නිසායි අපට ඵලය ඉඳලා නැවත හේතුවට යන්න බැරි. අපට කැමති වුණත් වැළඳ ගන්න ආපහු අපට සීනි තේකොළ උණු වතුර හොයන්න හම්බ වෙන්නේ නැහැ. ඒක දැන් අන්‍යතාවයටපත් වෙලා ඉවරයි. අපි දකිනවා කියනකොට ඇහැ රූපේ චක්කු විඤ්ඤාණය තිබූ ආකාරයෙන් නේ අන්‍ය ආකාරයකටපත් වෙලා.
වෙනසකටපත් වෙලා හේතුවක්ෂය වෙලයි ඵලය හදලා තියෙන්නේ. අපි හැමතිස්සෙම ඵලය මත ඉඳගෙන හේතුව පැත්තයි බලන්නේ. හැබැයි ඵලය හටගන්නකොට හේතුව නිරුද්ධයි කියලා දන්නවනම් අපට මේ ලෝකේ ඇලුම් කරන්න තැනක් හම්බ වෙන්නේ නැහැ. ඇලුම් කරන්න තැනක් ඉතුරු වෙලා නැහැ. හටගත් දේ හටගත් තැනම හේතුවත් ඵලයක් දෙකේම අභාවයමයි හමු වෙන්නේ. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං හටගත් හැම ධර්මතාවයකම ඒ තැන්වල සිද්ධ වෙන නිරුද්ධයයි හම්බ වෙන්නේ. මේ විදිහෙන් ඔබ මොහොතක් සසු ආයතනවලට නිදර්ශන කීපයක් එකතු කරගෙන බැලුවොත් දැකීම ඇසීම දැනීම දැන ගැනීම හේතුවට සම්බන්ධද කියලා හේතුවට අයිතිද කියලා හේතු තුල තිබුණු දේද කියලා බැලුවොත් ඔබට ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්. දිව තිබුණට රස එන්නේ නැහැ. ගෙඩි නැත්තම්. ගෙඩිය තිබුණට රස එන්නේ නැහැ දිව නැත්තම්. දිවයි ගෙඩියයි දෙකම තිබුණත් ඔබට රස එන්නේ නැහැ නිර්වින්දනය වෙලා නම්. එහෙනම් ඔබට රසයක් විඳින්න දිවත් ඕන ගෙඩියත් ඕන හිතත් ඕන. හැබැයි දිවයි ගෙඩියයි හිතයි නොවෙනස්ව පැවතුනොත් ඔබට රසයක් විඳින්න වෙන්නේ නැහැ. ඔබ මොහොතක් කල්පනා කරන්න තව ටික වෙලාවකින් ලන්ඩනේ වාසය කරන අයට දහවල දානේ. අපට ආහාරයේ රස දැනෙනවා කියලා අපි රස විඳිනවා. අපි දැනෙන රසය හැමතිස්සෙම පිඟානේ තියෙන එකෙන්, මේසේ තියෙන එකෙන්, කඩේ තියෙන එකෙන්, ගමේ තියෙන එකෙන්, ගහේ තියෙන එකෙන් දකින්නේ. හැබැයි ඔබට රසය ආවේ කොහෙන්ද කියලා බැලුවොත් ආසන්න තැනකින්වත් බැලුවොත් බලන්න කටට දාලා දත් නැමැති මොහොලින් හපලා කෙලසෙම සමග දිවෙන් කවලම් කරලා ඒ හපයක් චප්පයක් වෙච්ච ඒ ටික අතට අරගන්නකො බලන්න. අතට අරගෙන බලන්න විඳපු රසය ආවේ ගහේ තියෙන එකෙන්ද, ගමේ තියෙන එකෙන්ද, කඩේ තියෙන එකෙන්ද, මේසි තියෙන එකෙන්ද, පිඟානේ තියෙන එකෙන්ද. දැන් ඔය අතට ගත්ත එකෙන්ද කියලා. ඒක ඇත්ත නෙමෙයි. ඇත්තට ආසන්නයි. පිඟානේ තියෙන එකෙන්, මේස උඩ තියෙන එකේ, කඩේ තියෙන එකේ, ගමේ තියෙන එකේ, ගහේ තියෙන එකේ රස ඔබට දැනුන්නේ නැහැ කවදාවත්. රසයක් වින්දනම් වින්දේ ඔය වමනයක් වෙච්ච තැනින්. ඔතනින් රසයක් දැනුණා මිස මේසේ තියෙන එකෙන්, පිඟානේ තියෙන එකේ රසය ඔබට කවදාවත් දැනුනේ නැහැ. හැබැයි ඔය බලු වමනයක් වගේ තියෙන ඔතනින් රසය දැනෙනකොට ඔබ අත දික් කළේ මේසේ තියෙන එකට, පිඟානේ තියෙන එකට. ඇහැ යොමු කළේ එහි තියෙන වේ රස කියලා. රස දැනිලා තියෙන වෙන තැනකින්, ඔබ හොයලා තියෙන වෙන පැත්තකින්. ඔබේ කැමැත්ත චන්දරාගයේ මතුවලා තියෙන වෙන පැත්තකට. හැබැයි ඔය වමනයක් වෙච්ච කෙලසෙම මුසු වෙච්ච ඔය චප්පයක් වෙච්ච තැනනුත් නෙමෙයි රස එන්නේ. ඊටත් වඩා වෙනස් වෙනවා. දිවයි ඔය හැපිච්ච වමනයක් වෙච්ච ඔය ටිකයි හිතයි මේ තුන් දෙනාගෙම එකතුවෙන් මේ රසය හදලා තියෙන්නේ. රසය ඔය තුන් දෙනාටම අයිති නැති එකක්. එනිසා අපට රසය විඳින්න පුළුවන් ලෝකේ.
හැබැයි විඳපු රසේ අහවල් දෙයින් ආවේ කියලා බාහිරයට යන්න බෑ. අන්න ඒ යන්න බැරි නුවණ අපට තිබුණොත් චන්දරාගයෙන් බැඳෙන්න තැනක් නෑ අපිට. රසය ඇපල් කළොත් රසය මිදි කළොත් ආපස්සට යන්න පාරක් හම්බ වෙනවා අපිට. චන්දරාගයෙන් හොයාගෙන යන්න මාවතක් හැදෙනවා. මෙන්න මේ ඵලය හේතුවෙන් වෙන් කරලා හඳුනගන්න පුළුවන් නුවණ අවදි වුණොත් බුදුදහමේ යථාර්ථයට ඔබට මට සමීප වෙන්න පුළුවන් වේවි. ඉතින් ඒ සඳහා මඟ පෙන්වූ මිහිඳු මාහිමියන් වහන්සේ මේ වගේ දිනයක ලක්දිවට වැඩම කරලා ඒ උතුම් ඉගැන්වීම නැවත නැවතත් අපට කියා දුන්නා. උන්වහන්සේගේ ඒ උතුම් ගුණයට උපහාර වේවා ගෞරව වේවා කියන අදහසින් අද දවසේ මේ ධර්ම ශ්‍රවණය තුලින් මතු කරගත්ත උදාර උත්තම කුසලය අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලා ඇතුළු අපි හැම දෙනාටම මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් මගඵල නිවනින් සැනසීම පිණිසම චන්දරාග ප්‍රහාණය පිණිසම හේතු පාරමී වේවායි සාදු කියා ප්‍රාර්ථනා කටයුතුයි. එමෙන්ම අපි අත්පත් කරගත්ත මේ උදාරතර කුසලයේ මතු දිනක බුදුවලවක් සනසාලන ආර්ය මෛත්‍රිය නාතමෙත් බෝසතුන් ඇතුළු උතුම් බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ශාසන මාමක පින් කැමති දෙවියන්ට අත්පත් වේවා දිව්‍ය ආශීර්වාද වැඩි දියුණු වේවා ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින්ම සැනසේවායි සාදු කියා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. නමින් මිය පරලෝකීය ශ්‍රීකාන්ත ඩයස් අපේ දොස්තර මහත්මාණන්ගේ ආදරණීය මව්පිය දෙපළ සහෝදරයා ඒ වගේම චාන්දනී නෝනා මහත්මියගේ ආදරණීය මව්පිය දෙපළ මේ වෙලාවේදී ගුණ ගෞරවයෙන් සිහිපත් කරන අතර විහාර ගණයේ අපවත් වී වදාළ ආචාර්ය ප්‍රාචාර්ය සියලු සාමීන්ද්‍රයන් වහන්සේලාට මේ පුණ්‍යස්ථානයේ ගොඩනගන්නට වෙහෙස මහන්සි වී මිය පරලෝකීය සතර පේරුවේ දායක කාරකාදීන්ට හැදුවැඩු ගුරු දෙමාපිය දූ දරු පවුල්වල අපේ සෑම සියලු ඥාති වර්ගයාට මේ උතුම් පින අත්පත් වේවා සසර ජීවිත සුවපත් වේවා දුක් පිරි සසර මග නිම කොට ශාන්ත නිවනින් සැනසෙත්වායි සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම අපේ විමල හාමුදුරුව ඇතුළු ගෞරවනීය සාමීන්ද්‍රයන් වහන්සේලාටත් සමස්ත දායක පිරිසටත් මේ දායකත්වයේ දරණ ශ්‍රීකාන්ත ඩයස් දොස්තර මහත්මයා චාන්දනී නෝනා මහත්මිය පුතණුවන් දියණියන් ඇතුළු කොට ඇති ඒ පවුලේ හැම දෙනාටත් බණ ඇසූ සෑම සියලු දෙනාටත් සියලු ලෝ සතුනටත් මේ කුසල බලයෙන් පුණ්‍ය බලයෙන් තුනුරුවන්ගේ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් දෘශ්‍යමාන අදෘශ්‍යමාන උවදුරු බාධක දුරු වේවා තුරුවාන්තරා මග හැරේවා නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත ශාන්තිය හාත්පස රැකවරණය සැලසී සියලු ලෞකික ලෞතුරු උතුම් ප්‍රාර්ථනා වහවහා සමෘද්ධ වේවායි සාදු කියා ප්‍රාර්ථනා කටයුතුයි. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සුවපත් වේවා.